සාවධානව අහන්න. මෙයට අද මා කල්පනා කළා කග්ගවිශාන සූත්‍රයේ අශ්‍රයෙන් දේශනාවක් ඉදිරිපත් කිරීමට. කග්ගවිශාන කියන වචනේ ක කියන එක මාත්‍රණ කරන්නයි. මේක කන්ද සංයුත්තේ තිබෙන සූත්‍රය, නිවන් ලැබීමට බෙහෙවින්ම උපකාර වන කරුණු දැක්වෙන සූත්‍රය. මේට ප්‍රථමයෙන් මේ පංචස්කන්ධයේ නියම තත්ත්වයේ නියමාකාරයෙන් පෙන්වන ක්‍රම දේශනා මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ. ඒවැනි සමුදය, ඒවාගේ නිරෝධය, නිරෝධගාමී ප්‍රතිපදාව, ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ආස්වාදයේ ආදී මේ නිස්සාරණ ආදී කරුණු පිළිබඳ දේශනා ඉදිරිපත් කරලා ඇති නිසා ඒ කරුණු පිළිබඳව පැහැදිලි මනා අවබෝධයක් දැන් ලබා ඇත කියන ඒ උපකල්පනයේ පිළිතලයි අපි මේ දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. ඊට අමතරව ගිය වාරයේදී මාත් මතකයි මේ අපි කතා කළේ මේ පංචස්කන්ධයේ අසාර භාවය ගැන. කිංනිසයා බික්කේ රූපේ සාරෝ බිහිනිසයා බික්කේ වේදනා සාරෝ ආදී වශයෙන් මේ රූපේ මොන සාරයක්ද මහණෙනි, මේ වේදනාවේ මොන සාරයක්ද මහණෙනි ආදී වශයෙන් දැක්වූ කරුණ එදා විස්තර කළේ. මේ ධම්මදේශන අහනකොට මේ පිළිපැදිය යුතු ප්‍රධානම කරුණක් තිබෙනවා. මේ ධර්මදේශන අහනකොට ඒක තේරුම් ගැනීම නෙමෙයි වැදගත් වන්නේ, ඒ ධර්මදේශනාව අවබෝධ කර ගැනීම. කියවලා තේරුම් ගන්න එක, අසල තේරුම් ගන්න එක ඕන කෙනෙකුට කියන්නට කරන්නට පුළුවන් දෙයක්. නමුත් මේ අවබෝධ කර ගන්නවා කියන එක හැම දිනාටම කරන්නට බැරි දෙයක්. මේ නිසා ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි නිවන් ලැබීමට හැකියාව ලැබෙන්නේ. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරනවා නම් අපි කිව්වොත් කිංහිෂා බික්කේ රූපේ සාරෝ, මොකක්ද මානේ රූපේ සාරය කියලා. මේකට අපි අවබෝධ කරගත්තු ආකාර අතරින් කිහිපයක් එදා ඉදිරිපත් කරා. ඒක මතක තියාගන්න පුළුවන්, කියනකොට තේරුම් ගන්නට පුළුවන්. ඒකෙන් හිතන්නට එපා ඒ ධර්මයේ මේ අවබෝධ කරායි කියලා. මේ අයතම තේරෙන්න ඕනේ, අවබෝධ ගන්නට ඕනේ මේ රූපේ කිසිම සාරයක් නැහැ කියලා. මේක කරන්නට පුළුවන් මේ අයට මේ විදිහට කටයුතු කරොත්. ඒ කියන්නේ ඒ කියන ධර්ම කරුණු අහලා ඒ විදිහට නෙවෙයි මේ කරුණම වෙනත් කෙනෙකුට මම කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. එතකොට තමන්ගේ අවබෝධය තුළින් මේක දකින්නට ඕනේ. පොත්පත් වලින් කියවපු උපුටාගත්තු දේවල් නෙවෙයි, තමන්ගේම හදවත තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින දේවල් කියන්නේ. ඒ ආකාරයෙන් එතකොට ඒ අවබෝධය තමා තුළ ඇති වී ඇතයි කියලා කර්මද්දරට හිතා ගන්නට පුළුවන්. මොකද ඒ ධර්ම කරුණ අවබෝධ වෙන්නේ නැත්නම්, ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ නැත්නම් ඒක කියන්නට බැරි නිසා. එනිසා මේ ධර්ම දේශනා අසන විට පිළිපැදිය යුත්තේ අන්න ඒ ආකාරය. නැත්නම් දේශනා 50කට 100ක් 200ක් 300ක් හවුවත් වැඩක් නැහැ. ඒ අවබෝධය ඇති කරගන්නේ නැතිනම්. එතකොට අද අපි මේ ප්‍රකාශ කරන්නට යන්නේ කජ්ජනීය සූත්‍රයේ අශ්‍රය. කජ්ජනීය කියන්නේ ඒකේ තේරුම කනවා කියන එක. අද කියන්නට යන්නේ මේ පංචස්කන්ධ ධර්ම විසින් අපව කනවා කියන කරුණ. ඒ සූත්‍රයේ තියෙන කෙටි සාරාංශය මම පළමුවෙන් කියන්නම්. බුදුරජාණන් වහන්සේ භික්ෂුතේ සම්මතව ප්‍රකාශ කරනවා, මහණෙනි, යම් කෙනෙක් උබ්බේ නිවාසානුස්සති ඥානය තුළින් අතීත භවයන් සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන්නේ පංචස්කන්ධ ධර්ම වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ. ඊට පස්සේ උන්වහන්සේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේ අර්ථ නිරූපණයක් දක්වනවා. ඒක කියන්නේ රූපය කියන්නේ කුමක් නිසාද ආදී වශයෙන්. ඊට පස්සේ ප්‍රකාශ කර තිබෙන්නේ, මහණෙනි, මේ රූපය විසින් අපව කාදම. අතීතයේ රූපය අපව කෑව, අනාගතයේ රූපය අපව කනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අපිව කාදමන, අතීතයේ වර්තමානයේ අනාගතයේ. ඒක නිසා අතීත රූප කෙරෙහි අනපේක්ෂිත වෙන්නට, අනාගත රූප අභිනන්දනය කරන්නට එපායි. වර්තමානික රූප විතරයි පංචස්කන්ධ ධර්ම. වර්තමාන පංචස්කන්ධ ධර්මයන්ගේ විරාගය සඳහා, නිරෝධය සඳහා පිළිවෙත් පූර්ණේ කරන්නේ. එසේ කටයුතු කරන පුද්ගලයා විසින් මේ පංචස්කන්ධ ධර්ම අනාත්ම වශයෙන් අවබෝධ කර යුතුය. එසේ පංචස්කන්ධ ධර්මයන් අනාත්ම වශයෙන් සහ අර කලින් කියපු ආකාරයෙන්
අපව කාදම ධර්මයක් විසින් අවබෝධ කරගත් අය පංචස්කන්ධ ධර්මයන් මේවා චිනාතින අපචිනාති ආදී වශයෙන් දක්වනවා. ගොඩ ගහ ගන්න නැහැ, ඈත් කරනවා. මේව උපාදීති පජහති, ආයත් කරනවා, උපාදාන කරන්නේ නැහැ. විසිනේතින උස්නීති ආදී වශයෙන් දක්වනවා. ශස් කරන්නේ නැහැ, විසිරුවා කරනවා. ඒ වගේම විදෝපේතින සම්දෝපේති නිවනවා පංචස්කන්ධ ධම්මන දල්වන්නේ. මේ කටයුතු කරන තැනැත්තාට මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි නිබ්බිදාවක් කලකිරීමක් ඇති වෙනවා. ඒ තුළින් විරාගය පහළ වෙනවා. ඒ නිබ්බිදාවයි විරාගය ඇතිවීම නිසා මේ පංචස්කන්ධ ධර්මයන් අතහරින්නට පුළුවන් වෙනවා. එසේ අතහැරපු තැනැත්තා විමුක්ත පුද්ගලයන් බවට පත් වෙනවා, රහත්ෝ කෙනෙක් වෙනවා. මේ රහත්ෝ තැනැත්තා මේ වාචිනාතින අපචිනාති ආදී වශයෙන් දැක්කෙනවා. කැස් කරන්නේත් නැහැ, විසුරුවා හරින්නෙත් නැහැ. මේ පජහතින උපාදීයති උපාදාන කරන්නේත් නැහැ, අතහරින්නෙත් නැහැ. නේව විසිනේතින උස්සිනේති ගොඩ ගහගන්නෙත් නැහැ, විසුරුවා හරින්නෙත් නැහැ. මේව විදූපේතින සම්දූපේති දල්වන්නෙත් නැහැ, නිවන්නෙත් නැහැ. අන්න එවැනි කෙනෙකුට දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකවාසී එවැනි අය, ඒ කියන්නේ මිනිස්යෝනේ දෙවියන් බ්‍රහ්මයන් වැනි අය දුරතෝ නමස්සන්ති, දුර සිටම නමස්කාර කරනවා. නමෝ තේ පුරුෂාජඤ්ඤ, නමෝ තේ පුරුෂෝත්තම, යස්ස තේනා විදානාමි යම් පිනිස්සාය ජහයති කියලා කියනවා. මහා පුරුෂේ, මහා ශ්‍රේෂ්ඨ උත්තමයේ ඔබ වහන්සේට ඔබට නමස්කාර කරනවා. ඔබ කුමක් ඇසුරු කරගෙන මේ සමාධිය පවත්වනවාද කියන කාරණාව, කුමක් අරමුණු කරගෙන ඔබ සමාධිය පවත්වනවාද කියන කාරණාව අපි දන්නේ නැහැ. එහෙම කියන්නේ නමස්කාර කරන බව දක්වා තිබෙනවා. මේ විමුක්ත සිත ගැනයි කතා කරන්නේ. අන්න ඔය ටික තමයි මේ ධම්ම සූත්‍රයේ දැක්වෙන කෙටි සාරාංශය. මේක එක දවසකින් විස්තර කරන්නට බැරි බව මේ අයට දැන් තේරෙන්නට ඕන. ඒක නිසා දේශනා මම හිතන්නේ 4-5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කරන්නට සිදු වේවි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහට යේකිච්ච බික්ඛේ සම්නාව බ්‍රාහ්මනාව යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ පුබ්බේ නිවාසං අනුස්සමානෝ, පුබ්බේ නිවාසං සතිය අනුස්සයන තේපත් කරන විට පංචස්කන්ධෙන් තේව අනුස්සති ඒති සමාපන්නතරං. මේ පංචස්කන්ධ ධර්මයන්මයි සිහිපත් කරන්නේ, නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම අතුරින් මොකක් හරි ස්කන්ධ ධර්මයක්. නොඑක ආකාරයෙන් විහිදී අතීත භව අප අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි සුද්ධාවාසයක හැර අන්ලෝකයන් සෑම තැනක විපදිච්ච අය. ඒක නිසා උබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගෙනකොට දකින්නට පුළුවන් නම් කල්ප ගණන් ඈතට මේ බහවලදී මේ ආකාරයෙන් අපි ඉපදී සිටියයි කියලා දකින්නට පුළුවන්. දෙවියෝ වෙලා හිටියයි, බ්‍රහ්මයෝ වෙලා හිටියයි, ඒ වගේම රූපාවචර ලෝකවල හිටියයි, මාර්යෝ වෙලා හිටියයි, නැත්නම් යක්ෂ භූත වෙන මිනිස්සු වෙලා හිටියයි, මිනිස්සුયો තේසන් ලෝක ආදී සත්වල ඉපදී සිටියයි කියලා ඒක දකින්නට පුළුවන්. ඒ දකින සෑම විටම සිහි කරන්නේ පංචස්කන්ධ ධර්මයන්, නැත්නම් පංචස්කන්ධ ධර්මයන්ගෙන් කවර හෝ ධර්මයක්. ඒ පංචස්කන්ධ ධර්ම අතරින් කවරක් හෝ. ඉතින් මේ කරුණ ඒ තරම් සරල කරුණ, ඒ තරම් ගැඹුරු කරුණක් කියලා මෙයාට සමහරට හිතෙන්නේ නැතුව ඇති. නමුත් ඔබේ තියෙන විශාල ගැඹුරු අර්ථයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා. එවං රූපෝ අහෝසින් අතීත මද්ධානන්ති ඒවාහි දික්කේ අනුස්සමානෝ රූපඤ්ඤේව අනුස්සරති. මෙවැනි රූපයක් මට තිබුණායි කියලා යම් කිසි කෙනෙක් පෙර භව ගැන සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන විට රූපයක්මයි මේ සිහිපත් කරන්නේ. එවං වේදනෝ අහෝසින් අතීත මද්ධානන්ති ඒවාහි දික්කේ අනුස්සමානෝ වේදනඤ්ඤේව අනුස්සරති. මෙවැනි වේදනාව මම විඳා කියලා සිහිපත් කරන විට වේදනාවකුයි ඒ සිහිපත් කරන්නේ. ඒවං සංඤ්ඤා හෝසින් අතීත මද්ධානන්ති වාහි දික්කේ අනුස්සමානෝ සංඤ්ඤා ජීව අනුස්සති. මෙවැනි සංඥා වලින් යුතුව මම හිතයයි කියලා සිහිපත් කරන විට සිහි කරන්නේ සංඥාවක් වෙන දෙයක් නෙවෙයි. ඒවං සංඛාරෝ හෝසින් අතීත මද්ධානන්ති වාහි අනුස්සමානෝ
සංඛාරයේව අනුස්සති. මෙවැනි සිතිවිලි මා ඇති කරගත්තා කියලා යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ සංඛාරයි මේ බුද්ධේ නිවාසන ඥානෙ තුළින් අනුස්මරණය කරන්නේ. ඒවම් විඥානෝ වහෝසින් අතීත මද්දානං දේතිවාදික්කේ අනුසරමානෝ විඥානමේව අනුස්සරති. මෙවැනි විඥාන මා තුළ පහළ වුණා කියලා යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ අනුස්මරණය කරන්නේ විඥාන ස්කන්ධය හැර අන් දෙයක් නෙවෙයි. අර කලින් කියපු පාඩේම ධර්මයක් විස්තර වශයෙන් කියන්නේ. එතකොට අපිට පුළුවන්කමක් තිබෙනවා නම් අතීත භව බැලීමට. එසේ අතීත භව බැලීමට තරම් පුබ්බේ නිවාසානුසති ඥානයක් නැත්නම් අපිට නුවණින් සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එසේ පුණ්‍යපත් කරන්නට පුළුවන් කෙනෙකුට තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ අය විසින් තේරුම් ගත යුතුයි. මේ කුයි ලෝකේ කොතන අපි ඉපදී හිටියත් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් හැර වෙන දෙයක් තිබුණේ නැහැ කියලා. දැන් අපි දෙවියෙක් වශයෙන් හිතෙපිදලා හිටියානම් එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් පමණයි. මාරෙක් කියවත් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් හැර අන් දෙයක් එතන නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්මෙක් කියවත් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් තිබෙන්නේ. අසඤ්ඤතලයේ ගැන ඉපදිලා ඉඳලා ඒක අපි සිහිපත් කරනවා නම් එතන තිබෙන්නේ රූපස්කන්ධයක් පමණයි. අරූපාවචර ලෝකයක ඉපදිලා ඉඳලා අපි ඒක සිහිපත් කළා නම් එතන තියෙන්නේ නාමස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් හතර පමණයි. ඒවයි අපි සිහිපත් කරන්නේ. වෙන මනුස්ස තිරිසන් ආදී සත්ත්වමනුස්ස ආදී ලෝක සෑම එකම පංචස්කන්ධ ධර්මයේ සිහිපත් කරන්නේ. එතකොට Tamanට තේරෙන්නට ඕනේ දෙවියෙක් කියලා කෙනෙක් සත්‍ය වශයෙන් නැහැ. පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මකුයි පවතින. මාරෙක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්. මේ මාර්ගය සිතාගෙන ඉන්නවා මම මහා ලොකු මාරෙක්, මම මහා දේව පුත්‍රයෙක් ආදී වශයෙන් ඒක වෙනම කාරණාවක්. අපි ප්‍රඥාවෙන් දකින්න එක තවත් කාරණාවක්. බ්‍රහ්මෝ හිතාගෙන ඉන්නවා මෙතන තමයි සදාකාලික ආත්මය ආදී වශයෙන් එහෙම හිතන බ්‍රහ්මයක් තියෙනවා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන් තමයි. එතකොට මේ ලෝකයේ පුරාම සෑම භවයකම සෑම සත්‍යයකගේම සංතානය තුළ ක්‍රියාත්මක වන්නේ මේ පංචස්කන්ධ ධර්ම හැර වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපි අතීතය ගැන සිහිපත් කරනවා නම් මේ කියන පංචස්කන්ධ ධර්මයි සිහිපත් කරන්නේ මෙතෙන්දී මේ අනාත්ම ලක්ෂණය මතු කර පෙන්වීම සඳහායි බුදුහාමුදුරුවෝ කරුණ ප්‍රකාශ කළේ. ඊට පස්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් රූපේ සිහිපත් කරනවා නම් මේ ඉහාට කියන කරුණ ටිකක් ගැඹුරුයි හොඳින් අහන්නට ඕන. ඒවන් රූපෝ අවසින් අතීත මද්ධානන්ත ඉතිවාය දික්කේ අනුශ්‍රමානෝ රූපඤ්ඤේව අනුස්සති කියන පාඩයෙන් එහා කොටස් ගැඹුරුයි. යම් කෙනෙක් අතීත භව දැකලා මෙවැනි රූපයක් මට තිබුණායි කියලා සිහිපත් කරනවා නම් ඔහු රූපස්කන්ධයයි සිහිපත් කරන්නේ. මේක කලින්ම මා කියවා. දැන් මෙහිදී සිදුවන පරමාර්ථමය ක්‍රියාවලිය දකින්නට ඕන අපවිසින්. අපි අතීත රූපයක් සිහිපත් කරනවා, අතීත වේදනාවක් සිහිපත් කරනවා, සංඥාවක් හෝ සංඛාරයක් හෝ විඥානයක් හෝ දැන් සිහිපත් කරනවා. මේ වර්තමාන වශයෙන්. එතකොට අතීත සත්‍ය දෙවිය බ්‍රහ්මෙක් සිහිපත් කළා නෙවෙයි, සිහිපත් කරනවා නෙවෙයි. එතකොට මෙතෙන්දී තමාගේ సంతානය තුළ ක්‍රියාත්මක වන පරමාත්මය ක්‍රියාදාමය මොකක්ද කියලා බැලුවොත් අපි අතීත රූපයක් සිහිපත් කරනවා කියන්නේ වර්තමානික වශයෙන් සංඥා ස්කන්ධයක් ඇතිවීමක් පැවතීමක් නැතිවීමක්. අතීතයේ දෙයක් අපි සිහිපත් කරනවා ඒ කියන්නේ ඒ පිළිබඳව අපගේ සිත සංඥා සහිත නාමස්කන්ධයක් ඇති නැති යන එච්චරයි. අතීත රූපයක් සිහිපත් කරනවා කියුවට අපි රූපයක් නෙවෙයි සිහිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශ කරනවා. රූපඤ්ඤේව අනුස්සති රූපයක් තමයි මේ සිහිපත් කරන්නේ අනුස්මරණය කරන්නේ කියලා. ඒක මතු පිටින් පෙනෙන අර්ථය. නමුත් ගැඹුරු අර්ථය ඒක නෙවෙයි. අපි අතීතයේ කවර රූපයක් මෙනෙහි කළත් අපි රූපයක් නෙවෙයි මෙනෙහි කරන්නේ අපගේම සංඥා ස්කන්ධය තුළින් ඇතිවන නාම ධර්මයක්. එතන රූපය නාම ධර්මයක් බවට පරිවර්තනය කරගත යුතු වෙනවා. පරිවර්තනය වෙනවා. මොකද අපි සිහිපත් කරන්නේ රූපයක්, රූපේ සිහිපත් කරනකොට අපගේ සිත් වල නාම ධර්මයක් ඇතිවීමක් කරවෙන දෙයක් එතන නැහැ. ඒක නිසා ඒ රූපස්කන්ධය සිහිපත් කරේට වර්තමානික වශයෙන් සිහිපත් කරන අවස්ථාවේදී පහළවන්නේ සංඥාව සහිත නාමස්කන්ධයන්ගේ ඇතිවීමින් පැවතීමින් නැතිවීමින් යාමක්.
අතීතයේ ගිය භවයේ වෙන්නට පුළුවන් කල්ප ලක්ෂයක් අසංඛ්‍යයකට එහා භවයක් වෙන්නට පුළුවන් කවර භවයක් සිහිපත් කළත් ඒ සිහිපත් කරන අවස්ථාවේදී පවත්නා වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් කර ඇත්ත වශයෙන්ම අතීත භව සිහිපත් කරන ධර්මතාවයක් සත්‍ය වශයෙන් विद्यमान වන්නේ. මේ කතාව තේරුම් ගන්නට මිනිහට සමහර විට අපහසු වන්නට පුළුවන්. අතීත වේදනා සංඥා සංඛාර විඥානත් ඒ වගේ. මේ වෙලාවේ සිහිපත් කරන විට අපිට ඒ සිහිපත් කරන අවස්ථාවේදී ඒ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙමින් නැතිවෙමින් යාමක් කර වෙන දෙයක් සත්‍ය වශයෙන් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ අතීත භවවලට නෙවෙයි මේක අපි වර්තමාන භවයට සම්බන්ධ කරලා කතා කරනවා. මේ ඇයිට තේරුම් ගන්න එතකොට පහසුයි. දැන් අපි හිතමු මේ අය බෝධි පූජාවක් තිබුවා විශාල මල් පහන් තියලා සුවඳ දුම් සුවඳ කෝරු ආදී තියලා පහන් පත්තු කරලා බෝධි පූජාවක් තියුවා. දැන් මේක සිහිපත් කරනකොට මේ අයද පේනවා දැන් හිතට මෙන්න මේ විදිහට පහන් දැල්ුණා ලස්සනට දැල්ුණා. මේ විදිහට මල් ගොඩාක් දෙතන තිබුණා. මේ විදිහට සුවඳ දුම් තිබුණා. මේ විදිහට මං හිතගෙන හිටියා නැත්නම් ඇදගෙන හිටියා මේ විදිහට ඉරියව් පැවැත්තුවා. දැන් ඉතින් එහෙම සිහිපත් කරන්න ඕන නම් මේ වෙලාව වුණත් පුළුවන්. එතකොට සිතට දර්ශනය වෙනවා අපි ඒ වෙලාවේ ක්‍රියා කරපු ආකාරය. ඒ වෙලාවේ අපේ ක්‍රියා කිරීමට උපකාර කරගත්තු බාහිර ධර්මතාවයන්, බාහිර රූප ධර්මයන් ඔක්කොම අපිට අපේ සිතට පෙනෙනවා. මෙහෙම පෙනී යනකොට දැන් අපි හිතමු ගිය මාසේ තිබ්බ බෝධි පූජාව දැන් මේ සිහිපත් කරන්නේ. මේ සිහිපත් කරන්නේ මේ වෙලාවේ සිහිපත් කරනකොට ඒක පිළිබඳව මනෝවිඥාන පරම්පරාවක් පළමුවෙන්ම ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යන්නේ. මනසේ ඇතිවෙන දැනීම මාත්‍ර මනෝවිඥාන. දැන් මේ මනෝවිඥාන ඇතිවෙමින් නැතිවෙමින් යනකොට අපිට දැන් පේනවා පහන් දැල්ලෙනවා, මල් තියෙනවා, සුවඳ දුම් දැල්ලෙනවා, මම මේ විදිහට බෝධිය වටේ යනවා, පැන්වක් කරනවා අපිට දැන් පේනවා සිතට. මේවා පේන විට ඔක්කොම සිත තුළ ඇඳී යන සංඥා මාත්‍ර හැර වෙන දෙයක් විතර නැහැ. ඒ සංඥා ස්කන්ධයේ ඇතිවීම නැතිවීම යමක් මේ වෙලාවේ මේ සිදුවන්නේ. දැන් මේ බෝධි පූජාව අපි සිහිපත් කරනවා. සිහිපත් කරන විට අපිට ඒ වෙලාවේ සතුට සුඛ සාධ්‍ය සුඛයක් වෙනුනා නම් සුඛ වේදනාවක්, නිරාමිෂ සුඛ වේදනාවක් දැක්කනම් එදා අපිට ඒකත් දැන් සිහිපත් කරනවා. අපි හරි සතුටින් මේ බෝධි පූජාව තියුවා. ඒ පහන් දැල්ලෙනවා දැකලා සතුටු වුණා, මල් ගොඩාක් වෙනවා දැකලා සතුටු වුණා. මේ විදිහට සිතට සතුටු සුඛ වේදනාවක් දැනෙනවා නිරාමිෂ එකක්. මේ සුඛ වේදනාව එදා තිබිච්ච එක දැන් සිහිපත් කරන විට දැන් ඇති වෙන්නේ වර්තමානික වශයෙන් වේදනා ස්කන්ධය. එදා පහළ වූ සංස්කාර අපි සිහිපත් කරනවා. මේ විදිහට කුසලයේ කළා මේ ආකාර දේවල්. මෙහිදී පහළවන්නේ සංස්කාර ස්කන්ධය. අතීත ඒ බෝධි පූජාමය කුසලයේ සිහි කරන විට වර්තමානික වශයෙන් විඥානයක්, සංඥාවක්, වේදනාවක්, සංස්කාරයක් කියන ස්කන්ධ ධර්මයන් ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ක්‍රියාත්මක වෙන විට තමාගේ සිත තුළින් සිතේ ක්‍රියාදාමයේ මතින් රූපස්කන්ධයක් ක්‍රියාත්මක වන නිසා, ඒ කියන්නේ චිත්ත රූපත් පහළ වෙන නිසා තමාගේ රූපස්කන්ධයත් ඒ සිතට අනුකූලව ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යනවා. මෙතන තියෙන්නේ එතකොට අතීත බෝධි පූජාව සිහිපත් කරන විට වර්තමානික වශයෙන් පහළවන ඇතිවෙන පවතින නැතිවෙන නැවත ඇතිවෙන නැවත පවතින නැතිවෙන මේ විදිහට දිගින් දිගට ඇතිවෙමින් නැතිවෙමින් යන පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් කියන කරුණ තේරුම් ගත යුතුයි. මේකමයි අතීත භවය සිහිපත් කරනකොට සිදුවන්නේ. එතකොට අපි අතීත භවය සිහිපත් කරනවා කියන කාරණාව වර්තමාන භවයකට සීමා වෙනවා. වර්තමාන ශ්‍රණයකට සීමා වෙනවා. අතීත සිද්ධාන්තය සිදුවීමක් සිහිපත් කරනවා කියන කාරණාව වර්තමාන ශ්‍රණයකට සිහිපත් වෙනවා. ඕනෑම අවස්ථාවක රූපේ ඕකයි. දැන් අපි බෝධි පූජාව සිහිපත් කරනවා. සිහිපත් කරන විට අපි දැන් මේ මල් පහන් දකිනවා, බෝධිය දකිනවා, සිතින් පහන් ආලෝකය ආදී දකිනවා. මේ දර්ශනය කියන එක මොකද්ද? අපි හිතමු ඇත්තටම අපි දැන් මෙතන බෝධි පූජාවක් තියෙනවා, මේ මල් පහන් පූජා කරනවා. අපි මේ වර්තමාන ශ්‍රේ ඒක ක්‍රියාත්මක කරනවා කියලා. ඇහැට පේනවා මේ රූප.
මේ වහට මේ රූප පේනවා කියන්නේ මොකක්ද? ඇහැට මේ රූප දර්ශනය වෙනවා කියන්නේ නාම ධර්ම ටික ඇතිවීමක් නැතිවීමක් වෙන දෙයක් නෙවෙයි. ඒ ඇහැට රූප පෙන්වන්නට පස්සේ චක්කු විඥානය ඇති වුණා. ඊට පස්සේ ඒ රූපේ හඳුනාගත්තා රූප සංඥා පහළ වුණා. ඒ සංඥාවට අනුව ඒ කියන්නේ මේක හොඳයි, ලස්සනයි, මල් ගොඩයි, සුවඳ මල්, සුවඳ දුම් ආදී වශයෙන් මේ විදිහට අපිට සංඥා හොඳ පැත්තට බරව සංඥා ඇති වෙච්ච නිසා නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වුණා. ඉතින් එතනින් කුසල පාසික චෛතසික ධර්ම ජනිත වූ නිසා සංස්කාර ස්කන්ධයක් පහළ වුණා. එතකොට වර්තමානික වශයෙන් අපි ඇහෙන් ඒ රූප දැකලා ඒ බෝධි පූජාවට තබන අවස්ථාවේදී පහළ වූ හැම රූපයක්ම අපි දැකලා කටයුතු කරන විට ඇත්ත වශයෙන්ම අපි දැක්කේ මල් නෙවෙයි, අපි දැක්කේ පහන් නෙවෙයි, අපි දැක්කේ බෝධිය නෙවෙයි, නැත්නම් එතන තියෙන පිළිම මාංශය නමක් අපි දැක්කා නෙවෙයි. අපි දැක්කේ අපගේ සිත තුළම තියෙන විඥානයේ සංඥාව, වේදනාව, සංඛාර. මේක තේරුම් ගන්න. අතීත භව සිහිපත් කරන විට සිදුවුනේ ওই ක්‍රියාදාමයෙන්ම පමණයි. වෙන එකක් නෙවෙයි. සත්‍ය එකයි. දැන් මේ එහාට කරුණක් කියන්නේ ටිකක් ගැඹුරුයි. දැන් අතීත බෝධි පූජාවක් අපි උදාහරණයක් ගත්තේ මේ ඇයට පහසෙන් මේ කරුණ තේරුම් කර දීම සඳහා. දැන් අතීතයේ දැල්ලුණු පහන් අපි දකිනවා මේ වෙලාවේ සිටට. මේක ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් කෙනෙකුටයි මේකේ තියෙන වටිනාකම හෝ මේකේ තියෙන ගැඹුර හෝ මේකේ තියෙන සත්‍යතාවය දකින්නට පුළුවන්. මේක කියන්නේ මේ කියන කරුණ. අපි එදා දැල්වෙන පහන් ගැන දැන් සිහිපත් කරනවා. නමුත් එදා දැල්වෙච්ච පහන් දැන් එකක්වත් නැහැ, නිරුද්ධ වෙලා. එදා දැල්වෙච්ච පහන් නිරුද්ධ වුණාසේ මේදා දැල්වෙච්ච සුවඳ කූරු අපි සිහිපත් කරනවා. ඒ සිහිපත් කරපු සුවඳ කූරු දැන් නැහැ, ඔක්කොම නිරුද්ධ වෙලා. එදා මල් ගොඩ ගහලා තිබුණු මල් අපි සිහිපත් කරනවා. නමුත් ඒ මල් එකක්වත් දැන් එතන නැහැ. සමහරට ඒවා පොළොවට පස් වෙලා නැත්තටම නැති වෙලා ගියා. මේ සිහිපත් කරන්නේ නිරුද්ධ වී ගිය ධර්මයක් කියන එක හදවත පේනවා. අතීත භවය සිහිපත් කරන පුද්ගලයා සිහිපත් කරන්නේ නිරුද්ධ වූ ධර්මයක්. අතීතයේ සිහිපත් කරන තැනත් අතීත භවයක් වේවා, මේ භවයේ අතීත සිදුවීමක් සිද්ධියක් වේවා. සිහිපත් කරන විට සිහිපත් කරන්නේ නිරුද්ධ වී ගිය ධර්මයක්, නිවි ගිය ධර්මයක්. මේක හරියටම හිතට පේනවා නම් තමාගේ කායසිත සීතලව නිවිලා යනවා. ඒ කියන්නේ සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට, භාවනා දියුණු කෙනෙකුට නැති කෙනෙකුට නෙවෙයි. එතකොට ඒ නිරුද්ධ වී යන්නට ප්‍රථමයෙන් ඒවා අනිත්‍යයට ගිය නිසා තමයි නිරුද්ධ වුනේ. දැන් මේ අතීත දෙයක් සිහිපත් කරන්නේ. අපි හිතුවා තේ මහා බෝධින් වහන්සේ ගාවට ගියා, දළදා වහන්සේ ගාවට ගියා, කොහේ ගියා වෙන තැනකට ගියා. නැත්තම් මම මෙහෙම කීපර වඩා සුදුසු. දැන් අවුරුදු 10ක් 15කට විතර උදේදී දැක්කපු කෙනෙක් ගැන සිහි කරා. අවුරුදු 15කින් විතර දැන් දැකලා නැහැ. මෙයා දැන් සිහිපත් වෙනකොට මේ අයගේ මනසට පේන්නේ අවුරුදු 15කට හිටපු ඒ ස්වરૂපයයි. දර්ශනය ගන්න. ඒ ස්වરૂපය තමයි සිතේ ඇඳී යන්නේ. ඒ ස්වરૂපය දැන් හාත්පසින්ම වෙනස් වී ගිය තත්ත්වයක් වන්නට පුළුවන්. දැන් තියෙන ස්වરૂපය. අපි දකින්නේ එදා තිබුණු සංඥාවක් හැර වෙන දෙයක් නෙවෙයි. අපි යම් කිසි ස්ථානයකට ගියාට පස්සේ අවුරුදු 10ක් 15කින් යනකොට සමහර විට කලින් තිබුණු තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකටපත් වෙලා. ඒ දය වෙනස් ස්වරූපයකටපත් වෙච්ච බව අපි දන්නේ නැතුව එතෙන්ට යනකම්ම අපේගේ සිත තුළ නිමිත්තක් වශයෙන් දැర్శණය වන්නේ අර කලින් දැකපු රූප සංඥා මේ සිතිවිලි දාමයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ පුකාරණාව තේරෙන්න ඕනේ මේකට. ගැඹුරු එකක් නෙවෙයි. එතකොට දැන් අපි අවුරුදු 15කට 20කට උඩ දැකපු යාසිපත් කරනවා. ඒ අවුරුදු 20කට දැකපු රූප සටහන අපේ සිතේ දැන් මේකේ මොකක්වත් නැති වෙච්ච පහන් දෙස බලලා නිවිච්ච පහන් දෙස බලලා මෙවැනි බෝධි පූජාවක් තිබ්බා මේ ආකාරයෙන් පහන් දැල්ුණා කියන ඒ කරුණට මේ කරුණ දැන් ආදේශ කරන්නේ.
මේ ආදේශ කරලා බලනකොට Tamanට තේරෙන්නට මෙතන හිස් භාවයක් තියෙනවා. නිරුද්ධ වී යාමක් තියෙනවා, නිවී යාමක් තියෙනවා. මේ නිවී යාම කරන්නට හදන්නේ, දකින්නට හදන්නේ මේ පංචස්කන්ධ ධර්ම නිවාදෙමින්. වෙන දෙයක් නෙවෙයි. දල්වන්නේ නැහැ නිවනවා කියලා අර කිව්වේ. විදුපේ තියෙන සංදූපේති කියලා. දල්වන්නේ පංචස්කන්ධ ධර්ම නිවනවා. එතකොට දැන් මේ අතීතයේ ඕනෑම සිදුවීමක් එහෙම. දැන් මේ කල්පනා කරන්න අතීතයේ දැකපු රූප මොකක් හරි රූපයක් ගොඩනැගිලා හරි මොකක් හරි. දැන් මේක සිහිපත් කරනකොට මෙතෙන්දී මනුස්සයෙක් දැන් වැටෙනවා. දැන් හිතනවා මේ රූපේ මේක ඒමම තියෙනවානේ. දැන් ගිය අවුරුද්දක් විතර සෙන්ටර් බෑන්ක් බිල්ඩින් එක පුච්චෙන් ඉස්සලා දෙකක් තිබුණා. ඒක දැන් සිහිපත් කරලා වැඩක් නැහැ. දැන් ඔන්න අලුත් එකක් ඇදුවා. ඒක අපි දැක්කා. දැනුත් අපි ඒක සිහිපත් කරන එකක් වෙනවා. ඉතින් මේ ඒ ඇත්තම තියෙන එකමනේ දැන් මේ සිහිපත් කරන්නේ කියලා ඔන්න මුලාවකට දැන්පත් ගන්නට පුළුවන්. මං කියුවා රූපස්කන්ධය දකින්නවා කියන්නේ නාමස්කන්ධයක පහළ වීමක් කියලා. එතකොට එදා ඇති වුණු නාමස්කන්ධ වලට මොකද සිදුවෙන්නේ? ඒ ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. දැන් ඒක සිහිපත් කරන්නේ නිරුද්ධ වී ගිය නාමස්කන්ධයක්. මම ප්‍රායෝගික වශයෙන් ටිකක් ගැඹුරින් නුවණ තියෙන කෙනෙකුට දකින්නට පුළුවන්. එහෙම දැක්කොත් තමයි ඔය නිවියාම දකින්නට පුළුවන් වන්නේ. එතකොට ඒකට අමතරව රූපේ ස්වરૂපේ මොකක්ද? අජීවී සජීවී කවර වස්තුවක්වත් සෑම ශරණයක් පාසාම ඇතිවීමින් නැතිවීම යන පරමාණුමය ක්‍රියාදාමයක් ඒකේ තියෙන. ඒ කියන්නේ අර ඊටාම සියුම් රූප කොටස් ඇති නැති යනවා. ඒක වේගයෙන් ක්‍රියාත්මක වන නිසා එක විදිහට තියෙනවායි කියලා අපිට පේනවා. එතකොට නැති වෙන රූප කොටස් වලට සමානම රූප කොටස් නැවත නැවත උපදිනවා නම් මේක එක දිගට එක විදිහටම පවතින දෙයක් කියලා දර්ශනය වෙනවා. නැති වෙන රූප කොටස් වලට වැඩි රූප කොටසක් උපදිනවා නම් මේ රූපේ වැඩෙනවා, මහත් වෙනවා, ලොකු වෙනවා කියලා අපි ඒක හඳුනා ගන්නවා. ඒ විදිහට අපිට පෙනී යනවා. ඒ නැති වෙන රූප කලාප වලට අඩු රූප කොටසක් නම් උපදින්නේ. මේක කුඩා වෙනවා, කෙට් වෙනවා, දිරනවා ආදී වෙන වචන පාවිච්චි කරනවා. ඒකට නැති වෙන රූප කලාප වලට සමාන රූප නෙවෙයි ඊට වඩා මෝරපු රූප උපදිනවා නම් අපි කියනවා මේක පරණ වෙනවා, මේක මෝරනවා ආදී, මේක වාසයට යනවා ආදී වශයෙන් වචන. කොයි ආකාරයෙන් අපි කොයි විදියකට ඒක අපි හඳුනාගත්තත් ඒ සෑම සංඥාවක්ම අපේ සිත තුළ ක්‍රියාත්මක කරන නාම ධර්මයක් පමණයි. ඒ අපි හඳුනාගත් ආකාරයේ කිසිසේත්ම බලපාන කරුණක් නෙවෙයි රූපේ වෙනස් වීම සඳහා. රූපේ නිරන්තරයෙන් නැතිවෙමින් යනවා. එදා දැකපු රූපයේ තිබුණු කිසිම රූප අණු මාත්‍රයක්වත් අද නැහැ. තමන්ගේ ශරීරය වගේම තමයි බාහිර අයගේ ශරීරත්. අනෑති ජීවී වස්තුන් වගේමයි අජීවී වස්තු රූපස්කන්ධයේ ස්වરૂපේ කයිස්ණයක් පාසයි දෙමින් යාම. එතකොට එදා දැකපු රූපය අපි අද සිහිපත් කරනකොට එදා දැක්ක රූපේමයි අපි මේ දැන් සිහිපත් කරන්නේ කියලා හිතනවා නම් එතන තියෙනවා මුලාවක්. ඒ මුලාව තේරුම් ගත යුතුයි. අර අතීත භව සිහිපත් කළා වගේ තමයි අතීත දිව්‍යයක් කියලා හිතා බාක්මෙක් කියලා හිතා මාරෙක් කියලා හිතා ආදී වශයෙන් සිහිපත් කරනවා නම් එතන මුලාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් හැර වෙන දෙයක් සත්‍ය වශයෙන් එදා තිබුණෙත් නැහැ, අද තියෙන්නෙත් නැහැ, මතුවට ඇතිවන්නේත් නැහැ. නමුත් ලෝකයට ඒක දකින්නට බැරි නිසා අතීතේ මෙහෙම මෙහෙම කළා, මෙහෙම දේවල් කිව්වා, මෙහෙම මට කළා ආදී වශයෙන් අතීතයේ ග්‍රහණය කර ගැනීමක් සිදු වෙනවා. එතකොට මේකට තේරෙන්න ඕනේ අතීතයේ සිහිපත් කරන්නේ ඔක්කොම නිරුද්ධ වීර්ය ධම්මේ කියලා. අතීතං නාන්නාගමේ නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනන්තං අත්තංච අනාගතං කියපු ගාථාවක් තියෙනවා. බද්දේක රත් කියන සූත්‍රවල ඒක තියෙනවා. අතීතයේ දෙසට දුවන්නට එපා සිට. මොකද වර්තමානයේ ක්‍රියාත්මක වන ධර්මයක් ගැන අවබෝධයක් නැතුව අතීතයක් තිබුණයි කියලා හිතා දඟලන මූලිකමක් මෙතන තියෙන්නේ. ඒකයි අතීතං නාන්නාගමේ නප්පටිකංකේ අනාගතං. අනාගතේ ප්‍රාර්ථනා කරන්නට එපා. මේ ගැන හැඟීමක් ඇති කර ගන්නට එපා කියන්නේ. මේ අනාගත සැලසුම් කරන්නට එපා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. එතකොට අපි දැන් අනාගතයේ සිහිපත් කරනවා කියලා හිතමු. අතීතයේ දැන් සිහිපත් කරපු එක ගැන කතා කරමු. අනාගතයේ මෙහෙම වෙයි මෙහෙම තියෙයි ඔහොමනේ අපි හිතන්නේ.
අපි දන්නෙත් නෑ එහෙම එකක් වෙයිද කියලා. එහෙම දෙයක් ඇති වෙලත් නැහැ. ඇති වෙච්චි නැති තවම ඇතිවීමට මඟවත් පැහැදිලා නැති හිස්සු දෙයක් අපි මේ සිහිපත් කරන මේ හිස්සු දෙයක් සිහිපත් කරන ආකාරයේ හිතට දැర్శණය වන්නට ඕන. කියන්නේ අතීතයේ තවම අනාගතයේ තවම පැමිණිලා නැහැ. අපත්තං අනාගතං අනාගතයේ පැමිණිලා නැහැ. නමුත් අනාගතයේ පැමිණිලා නැතුණාට අපි වර්තමානික වශයෙන් ඒක ගැන සිහිපත් කරනවා. ඒ ගැන නොඑක ආකාර දේවල් කියනවා, කරනවා, කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. එතකොට එතන අනාගතයේ සිහිපත් කරන විට සිහිපත් කරන්නේ වර්තමානික පංචස්කන්ධ ධර්මයන්. අනාගතයේ සිහිපත් කරන විට වර්තමානික වශයෙන් තමාගේ సంతානය තුළ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීමෙන් යාමක් කර එතන වෙන දෙයක් නැහැ. මේ தත්ත්වය තේරුම් ගන්න. එතකොට අනාගතය කියන එක සම්පූර්ණයෙන්ම ඇතිවිච්ච නැති දෙයක් නූපන් ළමයෙකුට කේන්දර බලනවා කියලා අපි ගමේ ගුඩේ කතාවක් තියෙනවා. එවැනි දෙයක් මෙතන සිදු වෙනවා. යදතීතම් පහිනන්තං අප්පත්තං යම් අතීතයක් තිබුණා නම් ඒක ප්‍රහීන වෙලා නිරුද්ධ වෙලා අප්පත්තං අනාගතේ තමම පැමිණිලත් නැහැ. පච්චුප්පන්නං චයෝ ධම්මං සත්‍ය සත්‍ය විපස්සති. ඒක නිසා වර්තමානික වශයෙන් ඇතිවෙන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන අවස්ථාවේම නැති වෙන අවස්ථාවේම විපස්සන්ති විදර්ශනාසකින් දකිනවා. එතකොට තමයි අපිට එතනින් නිවන් මඟ මතුවන්නේ. නිවනට සිතපත් කර ගන්නට පුළුවන් වන්නේ. ඒක අතීතයේ කියන එක නිරුද්ධ වූ ධර්මයක්, අනාගතයේ තවම නූතන ධර්මයක්, හිස්ව ධර්මයක්. වර්තමානික වශයෙන් දැන් සිහිපත් කරන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම ගාථාවක් කියනවා. මුංච පුරේ මුංච පච්චතෝ මඤ්ඤේ මුච්ච භවස්ස පාරගෝ. පෙරතත්තේ මුංච අතහරින්න. මුංච පුරේ. මුංචේ ඊළඟට පසු තත්ත්වයක් අතහරින්න. මධ්‍යේ මුංච මැදත් අතහරින්න. භවස්සම පාරගෝ භවයෙන් ඈතරවන්න. ඒක අතීතය මේ විදිහට අපි අතහැරියාම අනාගතය අතහැරියාම මුංච පුරේ මුංච පච්චතෝ තමයි. භවස්ස පාරගෝ භවයෙන් ඈතර වීම සඳහා මධ්‍යේ මුච්ච මේ මැද කොටසත් අතහරින්න වෙනවා. දැන් මැද කියන කොටසේ වර්තමානික ක්ෂණය. මෙහිදී පවත්නේ මොකද්ද? අතීතයේ සිහිපත් කළත් වර්තමානික පංචස්කන්ධ ධර්ම, අනාගතයේ සිහිපත් කළත් වර්තමානික පංචස්කන්ධ ධර්ම. වර්තමාන කියන්නේ සිහිපත් කරන අවස්ථාවේ පවත්නා වූ ධර්ම. මේ වර්තමානයේ යම සිහිපත් කරනවා නම් එතන තියෙන්නේ වර්තමානික පංචස්කන්ධ ධර්ම. මේ ස්වરૂපේ මොකක්ද? සෑම ශ්‍රණයකම ඇති නැති යාම. සෑම ශ්‍රණයක් පාසාම ඇති නැති යාමයි ඒකේ ස්වභාවය. ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය. මේ මොහොතේ පවස්නා පංචස්කන්ධ ධර්මයන් ඊළඟ මොහොත වෙන විට සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවනම් ඊළඟ මොහොත වෙනකොට මේ මොහොතේ තියෙන පංචස්කන්ධ ධර්මයන්ට මම මගේ කියන සංඥාවකින් යුතුව ඒව ග්‍රහණය කරගෙන සිටියත් ඊළඟ මොහොත වෙනකොට මම මගේ කියලා ග්‍රහණය කරන්නට කිසිවක් ඉතිරවන්නේ. අන්න ඒ කිසිවක් ඉතිරි නොවන බව අවබෝධ වී යයි. සෑම ක්ෂණයක් පාසා පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඊළඟ ක්ෂණය වෙන්නේ අලුත් පංචස්කන්ධ ධර්මයන්. එතකොට දෙවෙනි ක්ෂණයේදී ඇති වූ අලුත් පංචස්කන්ධ ධර්මයන් තුන්වෙනි ක්ෂණය වෙනකොට නිරුද්ධයි. මේ ලෝකයේ ආයු කාලයක ක්ෂණයකට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේම ආයු කාලයක ක්ෂණයකට සීමා වෙන්න උන ඒක සීමා වෙන බව දකින්නට ඕන. එහෙම දකින්නකොට මේවා අනිත්‍යයි, මේවා නිරුද්ධ වී යනවා. මේවා අනිත්‍ය නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම නිසා මේවෙන් මම කියලා ගන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ. මෙන්න මේ අනාත්ම ස්වરૂපය හරියටම දැర్శණය වුණොත් සම්පූර්ණයෙන්ම සිත නිවි යනවා, සිස්භාවයකට සිතපත් වෙනවා. අර කලින් කියපු විදිහටම හිතේ ශූන්‍ය දර්ශනයක් අත්දකින්න, හිත තුළ පහළ වෙන ශූන්‍ය දර්ශනයක් අත්දකින්නත් පුළුවන්. හැමෝටම නෙවෙයි සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට. එතකොට ඒ ශූන්‍යතාවයේ දැర్శණය කරනවා නම් ඒ දැర్శණය කරන ශූන්‍යතාවයත් නිත්‍ය ධර්මයක් නෙවෙයි.
අනිත්‍ය ධර්මයක්. ඒක නිරුද්ධ වී යනවා, නිවිලා යනවා, ඒකත් නැති වෙලා යනවා. ඒක නිසා ඒකත් අල්ලන්නට දෙයක් නැහැ. ඊට අමතරව අපි අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමාන වශයෙන් හෝ පෙර භව වශයෙන් හෝ කවර ආකාරයකින් හෝ අපි මේවා ස්මරණය කරනකොට පංචස්කන්ධ ධර්මයන් නම් ස්මරණය කරන්නේ අපි ස්මරණය කරන්නේ දුක්ඛ සත්‍යය. දුකට අතීතය අල්ලගෙන දඟලනවා කියන්නේ දුක්ඛ සත්‍යයක් ගොඩගසා ගැනීම. අනාගතය අල්ලගෙන දඟලනවා කියන්නේ දුක්ඛ සත්‍ය උපදවා ගැනීමට අවශ්‍ය දෙයක් ගොඩගසා ගැනීම. වර්තමානයේ අල්ලනවා කියන්නේ දුක්ඛ සත්‍යයක් ගොඩගසා ගැනීම. දැන් අර රූපය ගත්තොත් එහෙම රූපේ ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන ස්ථානයක්. අපිට දැටි වෙන හුඟක් දුක් මානසික දුක් හැරේ ශාරීරික වශයෙන් ඇති වෙන සෑම දුකක්ම ඇතිවන්නේ රූපස්කන්ධයේ පැවැත්ම නිසා. ඒක රූපස්කන්ධේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක්. වෙන දෙයක් නෙවෙයි. ඒතර රූපයේ තුල පහළ වෙන සියලු රූපේ නිසා පහළ වෙන යන්තා දුක් තියෙනවා නම් ඒ සෑම දුකම පහළවන්නේ රූපස්කන්ධයේ පැවැත්ම තිබෙන නිසා. ඒක නිසා රූපස්කන්ධයේ දුක ඇති කර දෙන හේතුවක් වෙනවා. ඒ දුක්ඛ සමුදය සත්‍යයක් බවට පරිවර්තනය වෙනවා. රූපස්කන්ධයේ දුක්ඛ සත්‍යයක දුක්ඛ සමුදය සත්‍යයක දෙකක් එකට ක්‍රියාත්මක වෙනවා. අතීත බව සිහිපත් කරනවා කියලා අපි අභිනන්දනය කරනවා නම් මට මෙච්චර ආත්ම භව සිහිපත් කරනවා පෙර භව දකින්න පුළුවන් ආදි වශයෙන් ඕවා අභිනන්දනය කරන අයත් ඉන්නවා ලෝකේ. එහෙම ඉන්නවා නම් ඒ අයගේ චිත්ත තුළ ක්‍රියාත්මක වන අවිද්‍යාව මෝඩකම දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යත් මේ උපාදාන කරන්නේ මේ අභිනන්දනය කරන්නේ හොඳයි කියලා අගයන්. අපිට ඒවා සිහිපත් කරන්න බැරි නම් නුවණින් දකිනවා නම් අතීතයේ මෙහෙම ඉපදෙන්න පුළුවන් මෙහෙම ඉපදලා හිටියා ආදී වශයෙන් ඒ කරන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍යයක් ගැන සිහිපත් කිරීම. වර්තමානික වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ගැන කතා කරනවා නම් එතන තියෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍යයක ක්‍රියාත්මක වීම. මෙන්න මේ කරුණු ටික ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම කියන ඒවා දුක්ඛ සත්‍යයක් තනිකර සමුදය සත්‍යයක් කියන කරුණු ටික දන්නවනම් මේ සිහිපත් කරන විට වර්තමානික වශයෙන් පහළ වෙන නාම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් පමණයි පවතින කියන කරුණු දන්නවනම් අතීතය සිහිපත් කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ ධර්මයක් සිහිපත් කිරීමක් අනාගතය කියන්නේ පහළ නොවූ හිස්සු ධර්මයක් සිහිපත් කරන්නේ කියලා දන්නවනම් ඒ දැනීම මාර්ග සත්‍යයට වෙනවා. එතන චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය ඒ විදිහට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ වෙනකොට මේ සත්‍ය මේවා නිවියාමක් දැක්කොත් මේදී නිරෝධ සත්‍ය අත්දකින්නට පුළුවන්, නිවනට පිටපත් කරගන්නට පුළුවන්. අර කලින් කියපු ශූන්‍යතා දර්ශනයෙන් පසුව ඒකත් අනිත්‍ය වනාත්ම සංස්කාර ධර්මයක් මම හෝ මගේ නොවන සංස්කාර ධර්මයක් කියන එකකින් හැඟීමෙන් යුතු එහි තියෙන අනිත්‍ය භාවය හා නිරෝධය අත්දකින්නට පුළුවන් වුණොත් එහිදී නිවනට පිටපත් වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පළවෙනි කරුණ කියපු කරුණ අපට අවබෝධ වෙන ආකාරයෙන් කරපු විස්තරය. මේ අය නිවෙස්වලට ගියාට පස්සෙ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා අතීතයේ යම් කිසි කෙනෙක් අතීත භව ගැන සිහිපත් කරනවා නම් පංචස්කන්ධ ධම්ම ගැනයි සිහිපත් කරන්නේ. මේක කොහොමද මට අවබෝධ වෙන්නේ කියලා බලන්න අවබෝධ කරගන්න බලන්න. මේවා පොත්පත්වල කිසිම ඉංග්‍රීසි හෝ සිංහල හෝ කවර පොතක හෝ දක්නට නොලැබෙන කරුණු. ඔය බුදුහාමුදුරුවෝ කියපු කැලේ කවුරුත් තියෙන්නේ ඒක වෙනම දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ අර්ථ නිරූපණයක් දක්වනවා. කිංච වික්ඛේ රූපං වදේත කුමක් නිසාද මහණෙනි රූපයයි කියලා අපි ප්‍රකාශ කරන්නේ. කිංච වික්ඛේ රූපං වදේත රූපතීතිකෝ වික්ඛේ තස්මා රූපං උච්චති කිංච රූපතේ සීතේන රූපතේ උන්නේන තෙලපතේ විගච්ඡාය ප්‍රතිපතේ විපාසාය ප්‍රතිපතේ දන්සමකත වාතාපසේන සප්පසම්පස්සේන පිටුප්පදේ රූපතීතිකෝ වික්ඛේ තස්මා රූපං උච්චති ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළා. මහණෙනි රූපේ කියන්නේ කුමක් නිසාද? රූපේ කියන්නේ මොන හේතුවක් නිසාද? රූපේ කියලා අපි ප්‍රකාශ කරන්නේ කවරක්ද? රූපති විරුද්ධ ප්‍රත්‍ය ධර්මයන් ලැබීම නිසා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙන නිසායි මහණෙනි රූපේ කියන්නේ. දැන් අපි හිතමු ඉටිපන්දමක් ගිහිල්ලා තද ප්‍රත්‍යච්ච යකඩයක් උඩ තියුවොත් එහෙම ඒක උණු වෙලා යනවා. මොකද විරුද්ධ ප්‍රත්‍යක් ආවා ඒක වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා. ඒකනේ රුප්පණය වෙනවා කියලා සිංහල පොත්වල දක්වපු තැන් වල තියෙනවා. පාටි කියනකොට ඒක ඉතින් රුප්පති කියලා තේරෙන්නේ නැහැ. රුප්පණය කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා විරුද්ධ ප්‍රත්‍යයෙන්
ප්‍රත්‍ය නිසා වෙනස් ස්වරූපයකට පරිවර්තනය වීමට තමයි රුප්පති කියන්නේ. නැත්නම් ඔය සිංහල වචෙන් පාවිච්චි කරන රුප්පණේ කියන්නේ. කේන රුප්පති කොමකින්ද මේක වෙනස් ස්වරූපයකට පරිවර්තනය? සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති. සීතල නිසා මේ රූපස්කන්ධය වෙනස් වෙනවා. උන්නේ කියන්නේ උෂ්ණේ නිසා රූපේ වෙනස් වෙනවා. මේ ගැන අමුතුවෙන් මේ ඇයිද කියන්න දෙයක් නැහැ. සීතල උෂ්ණ නිසා රූපේ වෙනස් වෙන හැටි තේරෙන්නට ඕන. උෂ්ණ නිසා වෙනස් වෙන හැටි තේරෙන්නට ඕන. jigacchāya piruppati pipāsāya piruppati. බඩගින්න නිසා පිපාසාව නිසා රූපේ වෙනස් වෙනවා. අපි දැන් දවස් ගානක් බඩගින්නේ විදියොත් එහෙම මේ රූපේ මලානික වෙලා විරූප වෙලා ඇඟේ ප්‍රාණයන් මුගක් සත්‍යයේ හීන වෙලා ඇඟට පණ නැතුව වාගේම රූපේ වෙනස් වෙලා යනවා. පිපාසාය දෙපේබෝ තද්දක පිපාසයක් එහෙම ඇතුනොත් විජලනයේ වාගේ තත්යකට පත් වුනොත් එහෙම තොල් පොටවල් වේලා හැම වේලිලා ස්වරූපයකට පත් වෙනවා. දන්සමකට වාතා තපසේ සබ සම්පස්සේන පිරුප්පති. මෙසි මඳුරන් නිසා වෙනස් වෙනවා. වාතේ නිසා වෙනස් වෙනවා. අවුව නිසා වෙනස් වෙනවා. දන්සමකට වාතා තපසේ සබ සම්පස්සේ. ඔය සත්පාදී සතුන් දස්ත කිරීම ආදී නිසා වෙනස් වෙනවා. ඒ විතරනේ ඔය කරුණු ඔක්කොම තන වෙනස් වීමේ කරුණු බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපේ සිත නිසා වෙනස් වෙනවා. ඒ වගේම ඊතුන්ගේ විපර්යාස ධර්මයන් නිසා සිත වෙනස් වෙනවා. රූපේ වෙනස් වෙනවා. කර්ම ශක්තියෙන් තුලින් රූප වෙනස් වෙනවා. අපි ගන්න ආහාර නිසා රූප වෙනස් වෙනවා. එතකොට රූපයේ මේ ආකාරයෙන් විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙන බැවිනුයි අපි මේ රූපේ රූපස්කන්ධය කියලා කතා කරන්නේ. එහෙමනම් මේ රූපස්කන්ධේ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේ මගේ බව බාහිර පවත්නා වූ සීතලයකට වෙනස් කරන්න පුළුවන් උෂ්ණයකට වෙනස් කරන්න පුළුවන් මෙෂ්මදුලෙකට නැත්නම් අවුවට වැස්සට සීතලට ඕන දෙයකට වෙනස් කරන්න පුළුවන් මේ මම වල මොන සාරයක්ද තියෙන්නේ මේ මම භවයේ මොන සාරයක්ද තියෙන්නේ කෙනෙක් බාහිර හොලම් පාරකට මේ ශරීරයේ සීතල ස්වරූපයකට වෙනස් කරන්න පුළුවන් මම මගේ කියලා හිතානේ ඉන්නේ පත්‍යයන් අනුව ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක මේ අනාත්ම ස්වરૂපේ මතු කරගත යුතුයි මේ රූපස්කන්ධය පිළිබඳව. ඒවා ගැන මේකට මන අවබෝධයක් ඇත කියලා හිතන ඒක නිසා විස්තර කතා කරන්නට යන්නේ නැහැ. කිංච වික්ඛේ වේදනං වදේත වේදනාව කියන්නේ කුමක් නිසාද මහන්නේ වේදනාව කියන්නේ කුමක් නිසාද කිංච වික්ඛේ වේදනං වදේත වේදේතිකෝ වික්ඛේ තස්මා වේදනාති උච්චතේ කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති වේදේතිකෝ වික්ඛේ තස්මා වේදනාති උච්චතේ විඳින නිසයි මහණෙනි වේදනාවක් කියන්නේ කොමක්ද විඳින්නේ සැපත් විඳිනවා දුකත් විඳිනවා මඳහත් වේදනාවකුත් විඳිනවා කායික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා මේ විඳීමක් පැවැත්මක් තිබෙන නිසා වේදනාව කියන්නේ මම විඳිනවා කියලා හිතනවා නම් එතන මුලාවක් තියෙනවා මගේ වේදනාව කියලා හිතනවා නම් එතනක් මුලාවක් තියෙනවා යම් කෙනෙක් මම විඳිනවා මම මේ දුක් වේදනාව විඳිනවා මම මේ සැප වේදනාව විඳිනවා ආදී වශයෙන් කතා කරනවා නම් සිතනවා නම් එහෙම ක්‍රියාත්මක වෙන්නේ අර වේදනාව ඇති නැති යාම ගැන හරි අවබෝධයක් නැතිකම නිසා වේදනාව ඇතිවෙමින් නැතිවෙමින් යාම පමණයි උතන පවතින්නේ වෙන දෙයක් නැහැ. ඒ පැවැත්මම ඇතිවෙමින් නැතිවෙමින් යන වේදනාවේ පැවැත්මම මම වේදනාවක් විඳිනවා කියලා ග්‍රහණය කරනවා. ඒ මුලාව Tamanට තේරෙන්න ඕන. ඒ වගේම අපි පස්සෝ කතා කරන අර පංචස්කන්ධ ධර්මයන්ගේ කනවා කියන කතාව කියනවා. කිංච බික්ඛවේ සංඥා වදේත මොකද්ද මාන්නේ සංඥාවගේ සංජානාතිකෝ බික්ඛවේ තස්මා සංඥාති උච්චතේ කිංච සංජානාති නීලම්පි සංජානාති පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාතිකෝ බික්ඛවේ තස්මා විඥානාති සංඥාති උච්චතේ සංඥා කියන්නේ කුමක්ද මහන්නේ හඳුනා ගන්නා නිසා හඳුනා ගන්නා කෙනෙක් නෑ හඳුනාගන්නේ තමානේ හඳුනා ගැනීමක් තියෙනවා මේ හඳුනා ගැනීමේ පැවැත්මමයි මම හඳුනා ගන්නවා කියලා මුලාවකටපත් කරන ධර්මයමයි ඒක නිසා මෙතන මම හඳුනා ගන්නවානේ හඳුනා ගැනීම හේතු නිසා හට ගන්න ධර්මයක් හඳුනා ගැනීම කියන්නේ මේ හේතු දන්නා එතකොට හේතුන් නිසා හටගත්තු ඵල ධර්මයක් මොනවද මේ හඳුනාගන්නේ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට ඕවා තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. ඕක විතරනේ. ඉතින් අපිට ඇහැට කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, නාසයට ඇහෙන ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා,
විකායට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමක් පවතිනවා, හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමටම තමයි මම හඳුනා ගන්නවා කියලා කියන්නේ. එතකොට හඳුනා ගන්නා නිසායි සංඥාව කියන්නේ. ඊළඟ කාරණා ටිකක් ගැඹුරුයි. කිංච බික්කේ සංඛාරේ වදේත කුමක් නිසාද මහණෙනි සංඛාර කියලා කියන්නේ. මේ පංචස්කන්ධ කතාවේ සංඛාර. සංඛාර කියන තැන වචනේ වෙනත් තැන්වල විවිධාර්ථ දැක්වීම සඳහා දැක්වෙනවානේ. අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැන සංඛාර නෙවෙයි මේ. සබ්බේ සංඛාරා අනිත්‍ය කියන තැන සංස්කාර නෙවෙයි මේ කතා කරන්නේ. පංචස් ඒ වගේ විවිධ තැන්වල තියෙන සංස්කාර නෙවෙයි. පංචස්කන්ධ විස්තරය දැක්වෙන සංස්කාර කිංච බික්කේ සංඛාරේ වදේත කුමක් නිසාද මහණේ සංස්කාරය කියලා ප්‍රකාශ කරන්නේ. සංකතං අபிසංකරන්ති තීකෝ විකේ තස්මා සංඛාරාති උච්ඡanti. සංකත වූ ධර්මයන් අபிසංස්කරණය කරන බැවින්, ඒ කියන්නේ බුද්ධගතාගෙන රැස් කරන බැවින් තමයි සංස්කාර කියලා ප්‍රකාශ කරන්නේ. ඒකයි ඒකේ අර්ථ නිරූපණය. කිංච සංකතං අபிසංකරන්ති මොනවද මේ සංස්කාර ධර්ම රැස් කරන සංස්කාර ධර්ම? රූපං රූපත්තහ සංකතං අபிසංකරන්ති වේදනං වේදනත්තහ සංකතං අபிසංකරන්ති සංඥා සංඥත්තහ සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරත්තහ සංකතං අபிසංකරන්ති විඥානං විඥානත්තහ සංකතං අபிසංකරන්ති සංකතං අபிසංකරන්ති ඉතිකෝ විකේ තස්මා සංඛාරාති උච්ඡanti. රූපයේ පිනිසම පවත්නා වූ දේවල් රැස් කරනවා. වේදනාව පිනිසම පවත්නා වූ දේවල් රැස් කරනවා. රූපේ පිනිසම පවත්නා වූ දේවල් රැස් කරනවා. වේදනාව පිනිසම පවත්නා වූ දේවල් රැස් කරනවා. සංඥා සංඛාර විඥාන කියන සෙසු ස්කන්ධත් ඒ ස්කන්ධ ධර්මයන් පිනිසම පවත්නා වූ ධර්මයන් රැස් කරනවා. මේක වචනාර්ථේ. තේරුම් ගන්නට අපහසු වන්නට පුළුවන් මේ. රූපය උපාදාන කරගත්තු තැනත්තා මේ රූපය මමය, මේ රූපය මගේ, මේ රූපය හොඳය, මේ ලක්ෂණය ආදී වශයෙන් විවිධාකාරයෙන් ග්‍රහණය කරන තණ්හාවෙන් බැඳුණු නැත්නම් දිට්ඨියෙන් බැඳුණු නැත්නම් මානෙන් නැංගුණු සිතකින් යුතුව තණ්හා දිට්ඨි මාන උපාදාන ආදීන් බැඳී ගිය සිතකින් මේ රූපය අල්ලාගත් තැනැත්තා රූපය ලබා දෙන දේවල්ම රැස් කරනවා. මේ අය ගෙදර නිවසට ගියාට පස්සේ මේ කියන කරුණ අවබෝධ කරගන්න බලන්න ඕනේ. තමන්ම තේරුම් ගන්න බලන්න ඕනේ. මම කොහොමද මේ රූපස්කන්ධේ රැස් කරන දේවල් රැස් කළේ කියලා. මම උදාහරණ වශයෙන් එකක් දෙකක් කියන්නම්. පහසු විශ්ල. අපි හිතමු යන්නේ සත්තු මරලා මස්කන්ධ මාළු මරන සත්තු මරන. මේ රූපේ ගොඩ ගැසීගෙන ඉන්න සඳහා අකුසල කර්ම සංස්කාර රැස් කරනවා. නැත්නම් හොරකම් කරන යමක් කන්නේ. රූපය ලබා ගැනීම සඳහා ඒ අකුසල කර්ම කරනවා. නැත්නම් අපි බොරු කේලම් පල්ස වචන වගේ දේවල් කරන රූපයක් ගන්නවා. එහෙම කරන අවස්ථා තියෙනවා. ඒ රූපේ සඳහා අකුසල කර්ම කරනවා. නැත්නම් රූපයම ලබා ගැනීම සඳහා කුසල කරන්න පුළුවන්. අපි දිව්‍ය ලෝකෙ ඉපදෙන්නට ඕනේ, මනුස්ස ලෝකෙ ඉපදින්න ඕනේ, මේ ආත්මෙ මරණයට පස්සේ සුගතියක උපදින්න ඕනේ. ඒක නිසා මේ කුසල කරන්නට ඕන. නැත්නම් බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ, ධ්‍යාන උපදවා ගන්නට ඕනේ ආදී වශයෙන් හිතලා ඕනතරම් මිනිස්සු කුසල කරන්නේ එහෙමනේ. එතකොට ඒ කුසල කරනකොට රූපේ උපාදාන කරගත්තු තැනැත්තා රූපයේ පිනිසම අවශ්‍ය වූ සංස්කාර ධර්මයි රැස් කරන්නේ. ඊළඟ කාරණා ඊටත් වඩා පහසුවෙන් මෙයාට පුළුවන් තේරුම් ගන්න. වේදනත්තහ සංකතං අபிසංකර. වේදනාව පිනිසම පවර්ණා වූ දේවල් සංස්කාරයි. විශේෂයෙන්ම සුඛ වේදනාව පිනිස දුක් වේදනාව ලබා ගැනීම පිණිස, තව තවත් ලබා ගැනීම පිණිස, ඒ වගේම දුක් වේදනාව නැති කර ගැනීම පිණිස, ඒ දුක් වේදනාව නැත්නම් අඩු වශයෙන් උපේක්ෂා වේදනාවක් ඇති කර ගැනීම පිණිස මේ හැම දෙයක්ම වාගේ ලෝක සත්‍යය කරන්නේ. ඉගෙන ගන්නෙත් ඒ සඳහා, රැකියාගස්සා කරන්නෙත් ඒ සඳහා, විවාහ ගන්නෙත් ඒ සඳහා, දුක දරුවන් හදන්නෙත් ඒ හැම එකක්ම සුඛ වේදනාව සඳහා මේ කරන දේවල්. මිනිසුන්ට ලෝක සත්‍යයට තේරෙන්නේ මේ සංස්කාර ධර්ම රැස් කිරීම තුළින් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සංසාරේ නැවත නැවත ඉපදී භවයේ පුරා ගමන් කරන්න සිදු වෙනවා. මෙතන මේක මා විසින් අතහැරිය යුතු ධර්මයක් කියන අවබෝධය බොහෝ දෙනෙකුට නැහැ. ඒක නිසා ඕවම අල්ලනවා, ඕවම පැටලෙනවා. ඉතින් දිගින් දිගට සංස්කාරය පුරා යන්නට සිදු වෙන එක පුදුමයක් නෙවෙයි. වේදනත්තහ සංකතං අபிසංකරං. සංඥා සංඥත්තා සංඥා උපාදාන කරපු අය
සංඥාව ගොඩ ගසා ගන්නටම දේවල් ඔක්කොම කරන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. අපි එක්තරා අවස්ථාවකදී අග්ගමහා පඬිතු ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්නට ගියා. ඊට පස්සේ එතන හිටපු එයාට උපස්ථාන කරපු කෙනා මම ළඟට ඇවිල්ලා නිකන් උපහාසාත්මක වාගේ කතා කළා. පැයක් විතර කතා කළාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාව අපේ හාමුදුරුවෝ ගාවට එනවා මහ ලොකු අත්දැකීම් තියන අය කියලා අපේ ලොකු හාමුදුරුවෝ ගාව කවුද කියලා එහෙම කතා කරා. ලොකු රහත් වෙච්ච අය කියලාත් මෙතන එනවා අපේ ලොකු හාමුදුරුවෝ ගාව කවුද? මට එකපාරට මතක් වුණේ මේක. සංඥා සංකතං අபிසංකරන්ති කියලා. මං ගෝයා කියන එක සම්පූර්ණ ඇත්ත. ඔය ලොකු හාමුදුරුවෝ සංස්කාර බුද්ධ කඳුවල් බුද්ධ ගහගෙන තියෙන්නේ භාෂා විශාරද විවිධ විෂයන් පිළිබඳ මහා හසල දැනුමක් ඇති. අනිත් අතින් ඔයා කියන රහත් වූ කෙනා කියන්නේ සියලුම සංඥාවල් නැති කරලා සංඥා නිරෝධයට පත් කරලා කිසිම සංඥාවක් සිත තුළ ඇති කරගන්නේ නැති කෙනෙක්. ඒක නිසා ඉතින් මේ සංසන්දනය කරන්න බැරි දෙකක් නෙවෙයි මේ සංසන්දනය කරන්න හදන්නේ කියලා මම පිළිතුරු දුන්නා. මෙතෙන්දි මා කියන්නේ මේ කරුණ කියන්නට ගියේ සංඥාව උපාදාන කරගත්තු තැනැත්තාට සංඥාව පිනිස කරන දේවල් මහා ලොකු දේවල් වශයෙන් හිතෙන්නේ පෙනෙන්නේ අවබෝධ වන්නේ. එසේ අවබෝධයලා කටයුතු කරන විට තනිකරම අවිද්‍යාව සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වෙනවය දුක්ඛ සමුදය සත්‍ය සිදු ගලාගෙන යනවය සංසාරේ නැවත නැවත ඉපදීමට හේතු වන මේ ධර්මයන් සිදුවන්නේ කියන කිසිම අවබෝධයක් නැතුව ඒවම උපාදාන කරන අනිත්‍යයත් ඒවා මහා ඉහළින් අගයනවා. ඒක නිසා මේවා තේරුම් ගන්නට ඕන අපි මේ මොනවද කරන්නේ මොන මාර්ගයකට මේ ගමන් කරන්නේ. ඊළඟට සංඛාරයේ සංඛාරත්තාය සංස්කාර චිත්ත සංස්කාර ධර්ම සංස්කාර ඇති වෙන දේවල්මයි රැස් කරන්නේ. විඥානත්තාය විඥානි උපාදාන කරගත්තු දැන්තා විඥානි ඇති වෙන දේවල්මයි මෙලෙස රැස් කරන්නේ. ඒක නිසා සංස්කාර කියලා කියන්නේ. මේවා විස්තර කළ යුතුයි. නමුත් දැනට කාලය අවකාශ දෙන්නේ නැහැ. ඊළඟට විඥාණය කියන එක. කිංච බික්කේ විඥානං වදේත විඥානාති තිකෝ බික්කේ තස්මා විඥානන්ත විච්ඡතේ කිංච විඥානාති අම්බිලිකම්පේ විඥානාති චිත්තකම්පේ විඥානාති කටුකම්පේ විඥානාති මధుරකම්පේ විඥානාති ලෝණිකම්පේ විඥානාති අලෝණිකම්පේ විඥානාති විඥානාති තිකෝ බික්කේ තස්මා විඥානන්ත විච්ඡතේ කියලා දක්වනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ ඔක්කොම කියවනේ නිකන් යන්තම් සතහම් මාත්‍රයක් තබලා දැනීමක් ඇතිවන නිසායි මහණෙනි විඥානය කියලා ප්‍රකාශ කරන්නේ. කුමක් පිණිස කුමක දැනීමක් නැත්නම් මේ දැනීම ඇති වෙන්නේ කුමක් අරමුණු කරගෙනද? ඉතින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ අතිත්ත රස මේක කියලා දැනීමක් ඇති. මේක කටුක රසක් කියලා දැනීමක් ඇති. මේක ඇඹුරු රසක් කියලා දැනීමක් ඇති. මේක මధుර රසක් කියලා දැනීමක් ඇති. මේක ලුණු රසක් කියලා දැනීමක්. මේ ලුණු නැති රසක් කියලා කියනවා. මේ දිවට දැනෙන දේවල් සම්බන්ධයෙන් පමණයි බුදුහාමුදුරුවෝ කතා කළා. එහෙම නෙවෙයි ඇහැට රූපයක් දැක්කම රූපේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇසුනහම ශබ්දයේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා මේක පිළිබඳ දැනීමක්. දිවට රසක් ගෑවුනාට පස්සේ ඒ පිළිබඳ දැනීමක්. කායට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශිත වූ දේවල් පිළිබඳ දැනීමක් සහ මනසට යම් දෙයක් අරමුණාට පස්සේ ඒ අරමුණු දේවල් පිළිබඳ දැනීමක් පහළ වෙන මේ ඔක්කොටමයි විඥානාති තිකෝ බික්කේ තස්මා විඥානන්ති විච්ඡති කියලා බුදුහාමුදුරුවෝ දැක්කේ. නැත්නම් ඒ බුදුහාමුදුරුවෝ උදාහරණ වශයෙන් දැක්වෝ කරුණු වලට පමණක් නෙවෙයි. එතකොට ඒ විඥානනය කරන නිසායි විඥානය කියන්නේ දැනීමක් ඇති වෙනවා. මේක මේ නිවස්සවට ගියාට පස්සේ ඔය කියපු කරුණු පහ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු පහට රූප කියන්නේ ඇයි වේදනා කියන්නේ ඇයි කියන ආදී වශයෙන් කරුණු සිතලා තමන්ම අවබෝධ කරගන්න බලන්න. එහෙම අවබෝධ වෙනකොට තමන්ටම තේරෙනවා මේවා තනිකරම හේතුඵල ක්‍රියාදාමයක්, තනිකරම අනාත්ම දෙයක් කියලා. දැන් ඊළඟට කියන කාරණා මම විස්තර කරන්න ඊළඟ දවසට. මේ ඇයට සුමාන දෙකක් විතර කල් දෙනවා. ඊළඟ සුමාන දෙකකට පස්සේ එනකොට කරුණ අවබෝධ කරගෙන එන්න. ඊළඟ දේශනාවේදී කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා තත්ත බික්ඛෝ අරිය ශ්‍රාවකෝ ඉති සති සංතික්කති. මේ දන්නා ආර්ය ශ්‍රාවකයා මෙලෙසින් සිහිපත් කරනවා. රූපේචකෝපන අහං පන රූපේන කජ්ජාමි. අහං කෝපන රූපේන කජ්ජාමි. මම මේ රූපය විසින් කා දමනවා. අතීතෙත් මේ රූපය විසින් මා කා දැමුවා. අනාගතෙත් මේ රූපේ මා කනවා. වේදනාව
දැන් මම කනවා. ඒ කියන්නේ වේදනාව විසින් මා කා දමනවා. අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. සංඥා සංකාර විඥාන මම කනවා. දැන් ඒ සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් තුලින් මාව කා දමනවා. ඒ වගේම අතීතෙත් කෑවා අනාගතෙත් කනවා. ඒක නිසා අතීත රූප කෙරෙහි අනපේක්ෂිත වන්නය අනාගත රූප අභිනන්දනය කරන්නට එපාය වර්තමාන රූපය නිබ්බිදා විරාගාය නිරෝධාය පටිපන්නෝ වර්තමාන රූපේ කෙරෙහි විරාගයේ පිණිස නිරෝධයේ පිණිස කලකිරීම පිණිස ප්‍රතිපත්ති පූර්ණ කරයි. ඉතින් මේ රූපය විසින් මා කෑවා කියන කාරණාව ගෙදර නිවසට ගියාට පස්සේ හොඳින් අවබෝධ කරගෙන ඊළඟ දවසේ එනකොට වේදනාව කොහොමද මා කෑවේ? සංඥා සංකාර විඥාන කොහොමද මා කෑවේ? මේ අඩුපකාරයක් වශයෙන් එක පොඩි අත්උදව්වක් දීලා යවන්නේ. අපි කෙනෙක් මරව වැඩගත්තොත් එහෙම අපි කියනවා ඒ මිනිහා මාව කෑවා කියලා. මේ ආහාරයක් අනුභව කරනවා වගේ කෑමක් නෙවෙයි එතන තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් මේක තේරුම් ගන්න බලන්න. එතකොට මේ දක්වා කිව්ව කරුණවල කෙටි කියලා කාල වේලාව අවකාශ නොදෙන නිසා මේ දේශනා අනුව කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි අද ප්‍රකාශකයේ කජ්ජනී සූත්‍රය ආශ්‍රයෙන් සරල දේශනාවක්. එහිදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ සූත්‍රයේ කෙටි අදහස් පළමුවෙන් ප්‍රකාශ කළා. පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණින් පෙර භවයෙන් යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒ දකින්නේ පංචස්කන්ධ ධර්ම හැර වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අත්නිරූපණය ඒ වගේම පංචස්කන්ධ ධර්ම විසින් අපව කාදන්නවා. ඒක නිසා මේවා කෙරෙහි මේවා අනාත්ම ධර්ම වශයෙන් දැකලා ඒ අතීත අනාගත වර්තමාන කියන පංචස්කන්ධ ධර්ම සිතින් අතහරිනවා. එවැනි තැනත් ඇසේ කටයුතු කරන තැනත්තා මේ පංචස්කන්ධ ධර්ම රැස් කරන්නේත් නැහැ. දල්වන්නේත් නැහැ. උපාදාන කරන්නේත් නැහැ. ඔක්කොම කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රියාත්මක කරන්නේ. මෙසේ දැනගෙන කටයුතු කරන තැනත්තා පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය අවබෝධ කර ගැනීම නිසා පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරීම නිසා විරාගය නිසා නිරෝධයත් විමුක්තියත් අත්දකිනා ඒ තැනත්තා අර විදිහට උපාදාන කරන්නේ නැහැ, අත්හරින්නේ නැහැ, දල්වන්නේ නැහැ, නිවන්නේ නැහැ, මොකක්වත් නැහැ. ඒ රහත්ෝ කෙනෙකුගේ සිතේ රූපයයි ප්‍රකාශ කරේ බුදුරජාණන් වහන්සේ. ඒකයි සූත්‍රයේ දැක්වූ සරල කෙටි අදහස. ඊට පස්සේ අපි විශේෂ අවධානයක් යොමු කළා මේ අතීත භව සිහිපත් කරනවා කියන්නේ යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා කියන්නේ අන්තිශක් නෙවෙයි පංචස්කන්ධ ධර්මම සිහිපත් කිරීම කියන්නේ. ඒකට අතීත භව සිහිපත් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම සිහිපත් කරනවා නම් ඒක තර්කානුකූලව හරි මේ අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නට උන ධර්ම අවබෝධයක් නැති වුණත් මේ අතීත භවවල පංචස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් කර වෙන දෙවියෙක් බ්‍රහ්මයේ මාර්ගයේ තේසනේ කමෝෂේ මිනිසේ කොයි වගේ සත්‍ය ලෝකේ විද්‍යමාන වන්නේ නැති බව. ඒ අනාත්ම ස්වરૂපේ දකින්න. ඊට අමතරව මේ අතීතයේ සිහිපත් කරන විට වර්තමානික වශයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන ආකාරය, පවතින ආකාරය, නැති වෙන ආකාරය දැකිය යුතු බවයි දැක්කේ. දෙවන කාරණා වශයෙන් දැක්කේ අතීත දේවල් සිහිපත් කරනකොට නිරුද්ධ වී ගිය, නිවි ගිය ධර්මයන් සිහිපත් කරන බව. මේ අතීත පංචස්කන්ධ ධර්මයන් සිහිපත් කරනකොට දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය තමයි අපි මේක සිහිපත් කරන්නේ. නැත්නම් අභියන්නේ කියන කාරණාවයි ඊළඟට පෙන්වුම් කළේ. එතකොට මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ධර්මයන් සිහිපත් කරනට අතීතය සිහිපත් කරනවා කියන්නේ නිරුද්ධ වී ගිය ධර්මයන් සිහිපත් කරන්නේ කියන එක හරියට දැකලා පින්න අවබෝධ වුණොත් හිත විසල වෙලා ශූන්‍ය භාවයකටපත් වෙනවා. ඒ වගේම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියලා දැකලා ඒ දෙක වෙන් කළා සිත ශූන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ ශූන්‍ය තත්ත්වය සංස්කාර ධර්මයක්. එයත් අනිත්‍ය ධර්මයක්, මෙතන පවර්ණා ධර්මයක් නෙවෙයි. ඒකත් මම හෝ මගේ ආත්මය කියලා ගන්න දෙයක් ඉතුරු නොවන ආකාරයෙන්ම නිරුද්ධ වෙන නිසා ඒකත් අනාත්ම ධර්මයක්. මේ අවබෝධය හරියට ඇති වුණොත් නිවන පිටපත් කරගන්න බෑ. ඊට පස්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ අර්ථ නිරූපණය දැක්වේ. රූපේ කියන්නේ රූපණය වෙන නිසා, විරුද්ධ ප්‍රත්‍යයෙන් නිසා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙන බැවින්. වේදනාව කියන්නේ විඳින නිසා, සංඥාව කියන්නේ හඳුනා ගන්න නිසා, සංඛාර කියන්නේ සංස්කරණය කරන නිසා, අபிසංස්කරණය රැස් කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන පංචස්කන්ධ ධම්මම ලැබෙන දේවල් මේ රැස් කරන්නේ කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ කවර ආකාරයකින් හෝ. විඥානය කියන්නේ විඥානනය කරන නිසා දැනීමක් ඇති කර දෙන නිසා. අවසාන වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම විසින් අතීතයේ අපි කාදැම්මක් දැනුත් කන මතුවට කන. මේ ගැන හිතලා අවබෝධ කරගෙන ඉන්න.
මේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ දේශනා මාලාවට අනුව හරියට පිළිපැද්දොත් එහෙම මේ දේශනා මාලාවම මේ ඇයට ප්‍රයෝජනවත් වේවි වෙන භාවනාවක් නැති වුණත් ඒකම ප්‍රමාණවත් වේවි නිවන් ලබා ගැනීම සඳහා. එසේම වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරනවා කාලය ඉක්ම ගිය නිසා. හොඳයි දෙවියන්ට පින් දෙමු. ආකාශත්හාදි කියන පාඨයේම ආකාශත්හාදි බුම්මත්හා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්දරසන ආකාශත්හාදි බුම්මත්හා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්ද දේශන ආකාශත්හාදි බුම්මත්හා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්ඛන්ද මම පරන්දී තමන්ගේ මේගේ ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්න ඕන කියවනේ ඒ ඒකත් කරලා ඉතින් මේ ඥාති නමෝද කියන පාඩය ඇහෙන්න කියන්නේ. प्रार्थने का निम्न पुण्य कम मेने मामे बाल समागमो तद समागमो हो तो याव निब्बाण पत्य दम्नि पुण्यं आसोक्त्य आवान हो तो सब दुःखा पमुचित मे कुलशीलं सर्व सत्य मेट निवेशन सिंह वासना शक्ति विदायवा अभिवादन शीलिच्छ नित्यं मद्धा पचायनो चत्तारो धम्मा वर्धन्ते आयुवन्नो सुखं बलनारोग्य सम्पत्ते सर्ग सम्पत्तिमेव च अतो निब्बाण सम्पत्ति विनाते समिज्यतो समिदिनात्मनिमं सुमत्पत्तेवा Ilawi hamarat ni kokan. එලා කියන්නේ අද 11:20ට නවත්තන බෙල් එක වැදුන්නේ නැහැ ඔල්ලෝ ටෙලිෆෝන් එක ඔෆ් කරලා තිබිලා තියෙනවා. ඒකයි මේ හින්නේ. ඒකනේ නැත්තම් හරියට වෙලාව වදිනවා. එතකොට නවත්තනවනේ. ඒක තමයි බෙල් එක වැදුනේ. ඔය ටෙලිෆෝන් එක ඔෆ්. මේක ඔෆ් වෙන්නේ. මොනවද අහවලට උත්තර දෙන්න දෙන්නේ මේ වෙලාව. ඕකේ? 11. තේරුණාද? කීපෝ? ටිකක් හරි? ටිකක් තේරුණා? මෙයාට? තේරුණා? මෙයාට තේරුණා? බොරුවට දෙන්නයි කියන්නේ. මගේ දේශනාවක් නැති අයට තේරෙන්නේ නැහැ. නේ? ඔයාලට තේරුණා? නිරෝධයක් දැකලා ඉන්න ඕනේ ඊළඟ දවසේ. හරිද? ඔය කියපු විදිහට අනුගමනය කළා ඒකෙන් ලැබෙන නිවීම සීතල අත්දැකලා ඇවිල්ලා කියනවා. නිකන් තෙල්ලම් දාලා බෑ. හොඳයි සුවපත් වේවා නිවන්සලට. ආයෙත්.